අද අපගේ දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද පන්නල ධම්මිස්සර ස්වාමීන් වහන්සේ. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙන්නේ අංක 240 විල්ගොඩ පාර කුරුණෑගල ලිපිනයෙහි පදිංචි ශීලා කුමාරි අබේසිංහ මහත්මිය සහ හිරණ්‍ය අබේසිංහ මහත්මයා විසිනුයි. ඒ අනුව එම පින්වත් දෙපළ සමග එක්ව අපි දැන් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමු. අවසරයි ස්වාමීනි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සත්පුරුෂ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊ타මත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත්
ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලෝව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පින්තුනි, මේ ලෝක ධාතුවේ පවතින සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. යම් කෙනෙකුට තථාගත ශ්‍රී සද්ධර්මයේ දානී කරවන්න පුළුවන් නම් ආන්ගේ කාරණාවම බොහෝම ශ්‍රේෂ්ඨයි. කෙනෙකුට ඉඩමක් කඩමක් ඇඳගන්න වස්ත්‍රයක් දෙන දානයට වඩා තථාගත ශ්‍රී සද්ධර්මයේම දානය කිරීම තුළින් ඒ ඇයට සංසාර සාගරයෙන් ඈතර යන්න දොරගුළු විවර වෙනවා. එමනම් තථාගත ශ්‍රී සද්ධර්මයේම දානය බොහොම ශ්‍රේෂ්ඨයි. තමන්ට විතරක් බණ අහන්න පුළුවන්කම තියෙද්දි එසේ නොකර ලංකාවාසී ලෝකවාසී බොහෝ පිරිසකට තථාගත ශ්‍රී සද්ධර්මයේ අහන්න සලස්වනවා. අද බෞද්ධ ගුවන්විදුලිය තුලින් මුළු මහත් ලෝක ධාතුවටම අනුකම්පා කරලා ධර්මයේ දානය කරනවා. අපි වගේම තව බොහෝ පිරිසක් මේ සසර තරණය කරන්න ඕනේ. මහත් වූ අනුකම්පාවෙන් තමයි එහෙම කරන්නේ. ඒ වගේම තමනුත් සද්ධර්ම ශ්‍රවණය කරනවා. සසරින් ඈතර යන්න බලාපොරොත්තුෙන් ඉන්න හැමෝම තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ යුතුමයි. පින්තුනි, භාග්‍යවතුන් වහන්සේ අනීවරණ කියන සූත්‍රයෙන් පැහැදිලි කළා මහත් වූ බලාපොරොත්තුවක් හදවතේ තියාගෙනම බණ අහන ලොකු කුඩා හැම කෙනෙක්ම ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. මොකද්ද මහත් වූ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතරතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම සද්ධර්ම ශ්‍රවණය කළ යුතු බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. පින්තුනි, අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ අරමුණු කරගෙන ධර්ම කාරණා ටිකක් අපේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්නේ. කවුද මේ වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කියන්නේ? උන්වහන්සේගේ චරිතාපදානයෙන් අපට ගත හැකි ආදර්ශ මොනවාද? භාග්‍යවතුන් වහන්සේගේම ශ්‍රාවකයන් වහන්සේලා මේ ශාසනය කොයි තරම් ශෝභමාන කරනවද? භාග්‍යවතුන් වහන්සේගේම ශ්‍රාවකයන් වහන්සේලාගෙන් මේ මුළු මහත් ලෝකයටම කොයි තරම් නිහඬ මෙහෙවරක් සිද්ධ වෙනවද? මේ කාරණා සාකච්ඡා කිරීමත් ආචාර්යයන් වහන්සේලාට තියෙන ගෞරවය පිළිබඳව ධර්ම කාරණා අද මේ අවස්ථාවේදී බොහොම කෙටියෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්තුනි, අපගේ වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ පුදුමාකාර ආචාර්ය ගෞරවයක් තිබුණු උත්තමේ. ආචාර්ය ගෞරවය කියනවට වඩා අපට බොහෝ සෙයින් සමීප වෙලා තියෙන ගුරු ගෞරවය කියලා කතා කිරීම. ආචාර්ය කියලා කියන්නේ ගුරුවරයාටනි කියලා අපි කවුරු හරි අහුවොත් සමාජයේ කතා කරන්න පුළුවන්. එයි මේ ගුරුවරයා කියලා කියන්න පුළුවන්කම තියෙද්දි ආචාර්යවරයා කියලා කියන්නේ නැත්තේ කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන්.
ඒ නිසාම මේ කාරණාව මුලින්ම සඳහන් කරනවා ගුරුවරයා කියන වචනයට වඩා ගුරු කියන වචනයට වඩා ආචාර්ය කියන වචනේ මේ ශාසනය අපිට බොහෝ සෙයින් සමීපයි. ප්‍රවෘජාචාර්යයන් වහන්සේ, ආචාර්යයන් වහන්සේ, උපාධ්‍යයන් වහන්සේ, ධර්මාචාර්යයන් වහන්සේ, විනයාචාර්යයන් වහන්සේ, නිශ්‍රයාචාර්යයන් වහන්සේ මේ ආදී වශයෙන් මේ ශාසනය බොහෝ වෙලාවට ආමන්ත්‍රණය කරන්නේ ආචාර්යයන් වහන්සේ යනුවෙන්. එහෙමනම් ගුරු කියන වචනයට වඩා ආචාර්ය කියන වචනේ අපිට බොහෝ සෙයින් සමීපයි. අතීතයේ මුතුන් මිත්තෝ බොහෝ වෙලාවට පාසලේ ඉගෙන ගන්නකොටත් බොහෝ වෙලාවට දහම් පාසලේ ඉගෙන ගන්නකොටත් ඒගොල්ලොන්ගේ පුංචි කාලේ ඒගොල්ලෝ තමන්ගේ නුවණ පාදන උතුමන්ට කතා කළේ ආචාර්යයන් වහන්සේ කියලා. ආචාර්යතුමා කියලා. එhmenan ඒ නිසාම මේ ආචාර්ය ගෞරවය පිළිබඳව අපි සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙන නිසාමයි මේ කාරණාව මතක් කළේ. එනිතුනි අද සමාජයේ බොහෝ සෙයින් පිරිහිලානේ තියෙන්නේ. මේ වාගේ කාලවකවානුවක මනුස්ස ධර්ම, ගුණ ධර්ම බොහෝ සෙයින් පිරිහිලා. තමන්ට උපත දුන්න අම්මට සේම, තමන්ට ජීවේ දුන්න තාත්තට සේම මේ සංසාර සාගරයෙන් ඈතර යන්න මඟ කියා දෙන ගුරුවරුන්ට බොහෝ වෙලාවට සැලකීම මේ සමාජයේ ඊටාම දුර්ලභ කාරණාවක් බවට පත් වෙලා. මේ සමාජයේ අය බොහෝ වෙලාවට තම තමන්ගේ මතවාදවල හිර වෙලා, තම තමන්ගේ ලෝකවල හිර වෙලා ගත කරන හරි අපූර්ව ජීවිතයක් නේ තියෙන්නේ. එහෙම කාලයක වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කියන්නේ මහ පුදුමාකාර ගුණදම් තිබුණ භික්ෂුන් වහන්සේ නම. උන්වහන්සේගේ චරිතාපදානයෙන් පැවිදි අයට විතරක් නෙවෙයි, ගිහි අයටත් උගත හැකි ආදර්ශ බොහෝ ශේන් තියෙනවා. අද වාගේ පුළුවන් කාලෙක එහෙම නෙවෙයි උන්වහන්සේ වැඩ සිටියේ. කොයි වාගේ කාලයකද අපේ රටේ ඉඳපු භික්ෂුන් වහන්සේ නම බෙමිනිතියා සාය කාලේ 12 අවුරුදු ගින්නින් පිච්චි වැඩ ඉඳපු උත්තමයන් වහන්සේ නම. කොයි තරම් බඩගින්නින් දුක් විඳින්නේද? කොයි තරම් සාපිපාසාවෙන් දුක් විඳින්නේද? කොයි තරම් සසරින් ඈතර යන්න මඟ හදා ගන්න පුළුවන්කම තියේදී උන්වහන්සේ කොයි තරම් තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වෙනුවෙන් සහ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් තම ජීවිතය කැප කරන්න ඇද්ද? 12 අවුරුදු ගින්න කියනකොට අපි හැමෝම පුංචි ළමයා පවා දන්නවා ඒ කාරණාව. අවුරුදු 12ක් පුරාවටම මේ ගින්නෙන් මිනිස්සු ගම් අතහැරලා කැලෑවැදුනා. කොලාතු කාලා ජීවත් වුණේ. ඇතැම් වෙලාවට ස්වාමින් වහන්සේට දාන පූජා කරගන්න විදියක් නෑ. සිතුල් පව්වේ විතරක් කී දහහක් මහරහතන් වහන්සේලා පරිනිර්වාණය කරන්න ඇද්ද? එකම මොහොතේ මේ ශ්‍රී ලංකා ධරණී තලයේම කොයි තරම් අභාග්‍ය සම්පන්න කාලයකට මුහුණ දුන්නද? දාම දුෂ්කර කාලයකට මුහුණ දුන්නා. ඒ කාලේ තමයි සමහර භික්ෂුන් වහන්සේලා මේ රට අතහැරලා ගියා ජම්බුද්වීපයට. සාය ඉවරුනහම නැවත ලංකාවට එනවා අපි කියලා. සමහර භික්ෂුන් වහන්සේලා මේ රටේම නතර වුණා. කමක් නෑ ඉතින් අපි පුළුවන් තරමින් ගුණ වගා කරගෙන මේ රට අතහැරන අය අපි ඉන්නවා කියලා.
සමහර භික්ෂූන් වහන්සේලා වැළඳුවා නම් වළඳන්න දෙයක් හම්බුණා නම් වැළඳුවේ හුඹස් දැල්ල කියලායි සඳහන් කරලා තියෙන්නේ. හුඹස් දලු වේයෝ විසින් අලුතෙන්ම හදාපු කෙලවලින් තෙත් කර හදාපු අවසාන මැටි අග කොටස. ඒක වළඳමින් ජීවත් වුණා. සමහර භික්ෂුන් වහන්සේලා වළඳන්න දෙයක් නැතිකොට සඳහන් කරන්නේ ගිනිසීරිය අතු වංගෙඩි වලට දාලා කොටලා ආන්ගේ එන කොළපාට යුෂය අරගෙන වළඳලා පණ කෙන්දරක ගත්තා. මේ ආදී තාම දුෂ්කර කාලයකයි වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ මේ ශ්‍රී ලංකා ධරණී තලයේ තුල වැඩ සිටියේ. පැවිදි වුණ දවසේ ඉඳලා දුතහංග දරනවා. මේක දුෂ්කර කාලයක්. මේක අමාරු කාලයක්. ඒ නිසා මට දුතහංග ආරක්ෂා කරගන්න බෑ කියලා උන්වහන්සේ හිටියේනේ. ඒ තරම් දුතහංග රකින්නවා. තමන්ගේ ආචාර්යයන් වහන්සේත් එක්ක ලංකාවේ නතර වුණ නිසා තනින් තන හැසිරෙනවා උන්වහන්සේලා. ගුණධම් වගා කරගන්න එකත් නතර කරගත්තේ නේ. දවස් ගානක් කුසගින්නේ දින 7ක් පුරාවට කියලායි සඳහන් කරලා තියෙන්නේ. මේ රටේ ඇවිදිනකොට දාන පූජා කරගන්න මිනිස්සු නේ. මිනිස්සුන්ට දෙන්න දෙයක් නෑනේ. මිනිස්සු වල් වැදිලා. එක දවසක් එක ගමකින් යනකොට දකින්නවා මේ හොඳට තල් පිරලා තියෙන තල් කුරුම්බ තියෙන ගහක් තල් ගහ. එතන නතර වෙනවා. සඳහන් කරලා තියෙන්නේ තමන් වහන්සේගේ ගුරුවර ආචාර්යයන් වහන්සේට එතන ඉන්නේ කියලා. කරන්න දෙයක් නෑනේ ස්වාමීනි කියලා. පීයක් අරගෙන තල් ගහ උඩට නැගලා තල් කුරුම්බයක් කරලා බිමට දාලා තවත් එක කුරුම්බයක් කරලා බිමට දාලා බිමට බහිනවා. බිමට බහිනකොට ආචාර්යයන් වහන්සේ මේ සාමණේරයන් වහන්සේට කොයිතරම් වෙහෙස මහන්සියක්ද දින ගණනාවක් පුරාවටම බඩගින්නේ ඉඳලා වේදනාව ඇති. ඒ නිසා මම ඉස්සෙල්ලාම මේ වළඳන්න කලින් සාමණේරයන්ව වළඳවන්න ඕනේ. පිහි අරගෙන ඇස කපලා අර ගෙඩියේ තල් ගෙඩියේ සාමණේරයන්ට වළඳන්න දෙනවා. කොයි තරම් කුසගින්නේ බඩගින්නේ හිටියත් තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේට සලකන්න අමතක කළේ නෑ. කොයි තරම් ආචාර්ය ගෞරවයක්ද. නෑ ස්වාමීනි මට එපා. ඉස්සෙල්ලාම ඔබ වහන්සේ වළඳන්න ඕනේ. ඊට පස්සේ මම වළඳන්නේ. තල් කුරුම්බ ඉවර වෙනකන් මේ ගහ ආශ්‍රය කරගෙන උන්වහන්සේලා වැඩ හිටියා. තල් කුරුම්බ ඉවර වුණාම එදිනින් පස්සේ උන්වහන්සේලා නැවත ගමන ආරම්භණය කරන්න පටන් ගත්තා. මෙහෙම යනකොට එක පාළුවට ගියපු ගමක වල්වැදුණු භික්ෂුන් වහන්සේලා නැති විහාරස්ථානයක් හම්බුණා. හම්බුණ ගමම්ම සාමණේරයන් වහන්සේ කොයි තරම් වෙහෙස මහන්සි වෙලා හිටියත් කුටියට ගිහිල්ලා Tamanට නිදාගන්න සැතපෙන්න පුළුවන්කම තිබුණත් ඉස්සෙල්ලාම කුටියට ගිහිල්ලා කුටිය අතුපතු ගාලා දොවිලි අයින් කරලා පිරිසිදු කරලා තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේට වැඩ හිඳින්නට පුළුවන් ආකාරයේ ස්ථානයක් සකස් කරලා ආරාධනා කරන ස්වාමීනි අනුකම්පා කළා වඩින්නේ මේ කුටිය ඔබ වහන්සේටයි වැඩ ඉන්න ස්වාමීනි කියලා. කොයි තරම් මේ ශාසනය සෝභමානයිද පින්නතුනි. ඒ තරම් උපස්ථාන කරන මොකටද මේ උපස්ථාන කරන්නේ? තමන්ට පැවිද්ද දුන්නා. ඒ විතරක් නෙමෙයි තමන්ට සසරින් එතර යන මඟ කියලා දුන්නා. මේ ශාසනය උපදින්න වරන් දුන්නේ ආන්ගේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ නිසා.
මේ ශාසන උපදින්න වරන් දුන්න නිසා උපස්ථාන කරනවා. ආචාර්යයන් වහන්සේ ධර්මයේ දේශනා කළා. කුටි ඇතුළට ගිහිලා විවේක ගන්නකොට සාමණේරයන් වහන්සේ කල්පනා කරනවා මේ වාගේ විපත්තිකර සමයක මේ වාගේ දුක් මේ ජීවිතේ විතරක් නෙමෙයි මං විඳින්න ඇත්තේ. මේ සසර කොයිතරම් භයානකයිද අනවරාග්‍ර සසරේ මේහා සමාන මීටත් වැඩි දුක් මං විඳින්න ඇති. ඒ නිසා මේ ජීවිතයත් අතහැරලා මැරිලා යන්න කලින් කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. ගිහිල්ලා බුද්ධෝපස්ථානයක් කරගන්න එක වටිනවා විවේකයෙන් මහන්සිය කියලා පැත්තකටලා ඉන්නවට වඩා. විවේක ගන්නේ නැහැ. උන්වහන්සේ ඒ විදිහටම යනවා විහාර මළුවට. යනකොට පාළුවට ගිහිල්ලා කොළ තනින් තන හැලිලා පහනක් හඳුන් කෝරක් පූජා කරපු කාලයක් පේන්නේ. මකුළු දැල් වැහිලා අපිරිසිදු වෙලා තනකොළ ඇඟටත් උඩින් තියෙන්නේ ඇති. කාරණා සඳහන් කරනවා. පිරිසිදු කරන්න සෝදානම් වෙනකොට වෙහෙසයි මහන්සියයි කුසගින්නේ ඔක්කොම එකතු වෙලා කලන්තේ දාලා බිම මැදගෙන වැටෙනවා කියලා. ටික මොහොතකින් සිහිය එනවා. මහ පොළොවේ වැතිරිලාම මහ පොළොවේ සැතපීලාම තනකොළ උලුලා තනකොළ ගලව ලෝතර භාග්‍යතුන් වහන්සේට බුද්ධ පූජාවක් කරන්න මළුව පිරිසිදු කරනවා කියලා සඳහන් කරන්නේ. මේ තරම් ශ්‍රද්ධාව අපිට තියෙනවද? මේ තරම් ගෞරවය අපිට තියෙනවද? මොකටද මේ තමන්ට සසරින් එතර යන්න මග කියලා දුන්න උත්තමයන් වහන්සේ පුදුනවා. කැලේ මිනිස්සු ගිහිල්ලා කෑම හොයන්නේ. මේ වදියක් හම්බෙලා කඩාගෙන මිනිස්සු එනවා. මිනිස්සුන්ට ඇහෙනවා මුයි කැලේ ඇතුලේ යනවා වගේ හඬ, දඟලන හඬ. කැලේව මේ පීරලා මිනිස්සු බලනකොට සාමණේරයන් වහන්සේ නම බිම වැටිලා නමුත් මහ පොළොවේ තියෙන තනකොළ උලනවා. තනකොළ උගුලල ගලවලා අයින් කරනවා. ළඟට ඇවිල්ලා ඇහුවා ස්වාමීනි මොකද ඔබ වහන්සේ තනියෙන්ද? සාමණේරයන් වහන්සේ කාරණා මතක් කළා. මේ අහිංසක මිනිස්සු තමන්ගේ ජීවිතේ රැකගන්න අරගෙන යන මේ වදයෙන් කොටසක් එදා මේ සාමණේරයන් වහන්සේගේ අතට පූජා කළා. මේ වාගේ දුෂ්කර කාලයක කාටද හිතෙන්නේ මේ වගේ දානමය පින්කමක් කරන්න? මහා ශ්‍රද්ධාව. එහෙනම් අපේ රටේ මිනිස්සු එහෙම හිටියා. තාමත් එහෙම ඉන්න අය බොහොම අඩුවෙන් හරි ඉන්නවා. කාරණා සඳහන් කරනවා. සාමණේරයන් වහන්සේ තනකොළ උලලා මේ මීවදින් කෑල්ල අරගෙන තනියම ගිහිල්ලා වළඳන්න පුළුවන්කම තිබුණත් ඉස්සෙල්ලාම දානශාලාවට අරගෙන ගිහිල්ලා ඒකෙන් ගිලම්පස ආදලා අග්‍රභාගයේ කොටසේ තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේට අරගෙන ගිහින් දෙනවා. ස්වාමීනි මේ පෙන ටිකක් හම්බුණා. අනුකම්පා කරලා වළඳන්නේ ස්වාමීනි කියලා. මේ තරම් ගෞරවය මේ ශාසනයෙන් පිට මේ වාගේ කාරණා නම් අපිට කවදානම් දකින්න ලැබෙයිද, අහන්න ලැබෙයිද? මේ ශාසනයෙන් පිට නම් අහන්න ලැබෙන්නේ නෑ. ආචාර්යයන් වහන්සේ මේ වළඳනවා. වළඳනකොට කතා බහ කරන්නේ. භික්ෂුන් වහන්සේලා වළඳනකොට කිහියතු කතා කරන්න යන්න එපා. ඒක ගැලපෙන්නේ නෑ. එහෙමනම් සඳහන් කරනවා සාමණේරයන් වහන්සේ නිහඬයි. ආචාර්යයන් වහන්සේ හඬ අවදි කරනකන් ඉඳලා කොහෙන්ද මේ කියලා අහනකොට කරුණ මතක් කළා. මෙහෙම අසුවල් පිරිසක් කැලේ මැද්දේ යනකොට මාව දැකලා මීවද කෑල්ලක් ගෙනල්ලා දුන්නා. ඒකින් ගිලම්පස ටිකක් හදාගෙන යුව වහන්සේට අරගෙන එල්ල මේ පූජා කළේ. ස්වාමීනි ඒගොල්ලෝ මතක් කළා මේව වළඳලා
අපි ඉන්නේ අසවල් කැලෑවේ අසවල් ප්‍රදේශය ආශ්‍රය කරගෙන. අපේ ප්‍රදේශයට එන්නේ එහෙම වුණොත් අපිට දාන පූජා කරගන්න හරි පුළුවන් කියලා. ආචාර්යයන් වහන්සේට මෙහෙම කිව්වයින් පස්සේ සාමණේරයන් වහන්සේත් පිටුපසින් තියාගෙන උන්වහන්සේලා තෙන්ට යන්න පිටත් වෙනවා. හිතන්නකෝ වයෝවෘද්ධ ආචාර්යයන් වහන්සේ වතහැරලා කැලේ මැද්දෙන් දුවලා පැනලා ගිහිල්ලා තමන්ගේ ජීවිතේ බේරගන්න තිබෙන්නේ නැද්ද මේ සාමණේරයන් වහන්සේට? තිබුණා. නමුත් එහෙම කළේ නෑ. එහෙනම් මේ එකින් එක කාරණාවකින් කොයි තරම් මේ ශාසනය අපිට ඉගෙන ගන්න තියෙනවද? සඳහන් කරන්නේ සාමණේරයන් වහන්සේ පිටපසින් තියාගෙන ආචාර්යයන් වහන්සේ ප්‍රදේශයට යනවා. රැ වුණා. දුතාංග සමාදන් වෙලා ඉන්නේ. ඒ නිසා රාත්‍රියට ගමේ වාසය කරන්න සාමණේරයන් වහන්සේට බෑ. ආචාර්යයන් වහන්සේට ගහයට සැතපෙන්න තියලා ඉතින්ට මිනිස්සු ඉන්න ප්‍රදේශයට ගිහිල්ලා සාමණේරයන් වහන්සේ මේ මහ රාත්‍රියේම පාසිවුරු අරගෙන ගමෙන් එළියට යනවා කැලේ වාසය කරන්න. උදේ අවදි වෙනකොට ආචාර්යයන් වහන්සේ බලනවා සාමණේරයන් කෝ කියලා. බලනකොට නෑ. උන්වහන්සේ කල්පනා කරනවා එහෙනම් මිනී කන්නන්ටවත් සාමණේරයන් අහුවනාද කොයිද? මේ සංසාරේ හැටිවම තමයි කියලා උන්වහන්සේ කල්පනා කරනකොට උදෑසනම වළඳන්න පෑන් ටිකක් අරගෙන සාමණේරයන් වහන්සේ ප්‍රදේශයට එනවා. නැවත ආචාර්යයන් වහන්සේ දකිනවා. ආචාර්යයන් වහන්සේ අහනවා සාමණේරේ ආචාර්යයන් වහන්සේගේ හිත විදවලා කොහෙද මේ නොකියාම මහරෑ ගියේ? ඒකට දඬුවම් පවරන්න ඕනේ කියලා කිව්වා. මෙතන වැරද්දක් නෑ දඬුවමක් දෙන්න. නමුත් මම නිවැරදි කියලා මං වැරදි නෑ කියලා කෑ ගහලා කියන්න පුළුවන්කම තිබුණා. ආචාර්යයන් වහන්සේ ඉදිරියේ එක ටික කියන්න නම් ගියේ නෑ. ඊටාම තුෂ්ණිම්බූතව පිළියෙර ගන්නවා. එහෙමයි ස්වාමීනි. දඬුවම් පිළිගන්නවා. එහෙම කාරණා මතක් කරලා පස්සේ මොහොතක දෙන දායකයෝ දෙන දාන ටික වළඳලා මූණකට දවාගෙන පිරිසුදු කරගෙන විහාරයට විවේක ගන්න නැවත යනවා. විහාරයේදී සාමණේරයන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේ අහනවා මොකක්ද ඕන කාරණාව? ආචාර්යයන් වහන්සේ අහනවා. ඒ වෙලේ මතක් කළා ස්වාමීනි දුතාංග සමාදන් වෙලා ඉන්නේ නිසා ගමේ වාසය කරන්න බෑනේ. ඒ නිසා කැලේට ගිහලා උදේ පාන්දර මෙහෙට ආවා කියලා. ඒ වෙලේ ආචාර්යයන් වහන්සේ කොයි තරම් භාග්‍යවතුන් වහන්සේට කීකරුයිද කියන කාරණාව මතක් කළොත් මෙතන සඳහන් කරන බොහොම විශේෂ කාරණාවක්. එහෙනම් සාමණේරයේ දඬුවම් ලබන්න ඕනේ ඔබ නෙවෙයි, දඬුවම් ලබන්න ඕනේ වැරදිකාර වෙච්ච මමයි කියලා. එයි එහෙම කියන්නේ. සාමණේරයන් වහන්සේට දඬුවම් දෙන්න නියාමනය කරපු නිසා. එතකොට හිතන්නකෝ මේ ශාසනයේ කොයි තරම් සුන්දර තෝතැන්නක්ද ඔය කාරණාව විතරක් සාකච්ඡා කරලා බලමු. එහෙනම් සාමණේරය ඔබ නෙමෙයි දඬුවම් ලබන්න ඕනේ මමයි. මොකද ඔබ වැරද්දක් කළේ නේ මමයි මේ කාරණාව විමසන්නට වැරද්දක් කළේ. ඒ කාරණාව නැවත වතාවක් ආචාර්යයන් වහන්සේ කතා කරනකන් එතනින් එහා ඒ කාරණාව කතා නොකර දඬුවම් ලබන්න තරම් ඒ සාමණේරයන් වහන්සේ කොයි තරම් නිහතමානීද, කොයි තරම් තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේට සුවචයි කීකරුයිද, සෝවචසතා ගුණී සුවචයි. පස්සේ කාලේ මේ අනාගාමී උත්තමයන් වහන්සේ නමක් කියලා ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ. ආචාර්යයන් වහන්සේ අනාගාමී උත්තමයන් වහන්සේ. පස්සේ කාලේ මිනී කන්නන්ට අහුවෙලා උන්වහන්සේගේ ජීවිතයෙන් වඳී වෙන්නවා. නමුත් ආචාර්යයන් වහන්සේ නැතුව ගියා කියලා ආචාර්යයන් වහන්සේ අමතක කළේ නැති සාමණේරයන් වහන්සේ බැමිණි තියාසාය අවසන් වුණාම මේ සම්මා සම්බුද්ධ ශාසනය බබලන
මහ තෙරුන් වහන්සේ නමක් බවට පත් වුණා කියලයි ඒට අතීතයේ සඳහන් කරලා තියෙන විස්තරය. මුළු ජීවිත කාලය පුරාවටම තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේගේ අවවාද අනුශාසනාවට කීකරු වෙලා ජීවිතේ පව බේරගත්තා. ආචාර්යයන් වහන්සේට ජීවිතේ නිතු ගියා. ශිෂ්‍යයා ආචාර්යයන් වහන්සේව අමතක නොකළේ. සියලු කාරණා උගත් නිසා ඒ විදිහටම ජීවිතේ රැකගෙන මේ ශාසනය බබළුවන මහ තෙරුන් වහන්සේ නමක් බවට පත් වුණා කියලා සඳහන් කරන්නේ. වත්තබ්බක නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. ඒ වාගේ යතිවරයන් වහන්සේලා නිසා මේ ශාසනය කොයිතරම් ශෝභමාන වෙනවද? කොයිතරම් විරාජමාන වෙනවද? පිළිතුරේ අපේ ශාසනයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ කොයිතරම් නිහතමානීද? කොයිතරම් ගුණ තිබුණද? මේ ශාසනයේ උතුම් වූ ධර්ම සේනාධිපතියන් වහන්සේ උන්වහන්සේට දවසක් මේ සිවුර බිම ගෑවෙනවා උන්වහන්සේ ගමනක් වඩනකොට පුංචි සාමණේරයන් වහන්සේ නමක් තමයි මතක් කරන්නේ ස්වාමීනි ඔබ වහන්සේගේ සිවුර කඩ බිම ඇතිල්ලෙනවා. පැත්තකට ගිහිල්ලා මනාකොට සිවුර වැඳගෙන ඒ මහා උත්තමයන් වහන්සේ විශේෂයෙන් සතුටු වෙනවා. ඒකට හිතන්නකෝ මේ ශාසනය කොයිතරම් සුන්දරයිද කියලා. ඒ වගේම මේ ශාසනයේ උතුම් වූ ධර්මසේනාධිපතියන් වහන්සේ තමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේට සලකන හැටි බොහොම පුදුමයි. අපි හැමෝගේම ආචාර්යයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ. නමුත් අපිට ධර්මයේ උගන්වපු ගුරුවරු ඉන්නවා. ඒකට හොඳම උදාහරණයක් තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ගිහි කාලේ විතරක් තියෙන ප්‍රඥා සාගරය අසීමාන්තිකයි. මහා කල්පයක් පුරාවට වහින වැස්සේ තියෙන වැහි බින්දු ගාන ගැනලා කියන්න පුළුවන් තරම් මහත් වූ ප්‍රඥා සාගරයක් තිබුණත් නිවැරදි ධර්මයේ ඇහින්නේ නැතුව සෝවාන් මාර්ගඵලය අහලකටවත් එන්න බෑ. එහෙනම් මේ ශාසනය කොයිතරම් වටිනවද? මේ ශාසනයේ තියෙන කාලෙක උප්පත්තිය ලැබීම මොනතරම් ශ්‍රේෂ්ඨයිද? සමහර වෙලාවට ශාසනයේ තිබුණත් පිළිසරණ ලබන්න බෑ. වැරදි අඩුපාඩු චෝදනා ගොනු කර නින්දා අපහාස කර තර්ක විතර්ක ගොඩනගනග තමන්ගේ දෘෂ්ටීන් වලට තමන්ම රැවටිලා කියන එකවත් තමන්වත් දන්නේ නැතුව මේ සමාජයේ ඉබාගාතේ හැසිරෙනවා. පින නැතිකම නිසා කොහෙද කියලා මට හිතෙන්නේ. පින් නැතිකම නිසා. නමුත් සාරිපුත්ත මහා උත්තමයන් වහන්සේ ගිහි ජීවිතයේ කෝලිත උපතිස්සේ පැවිදි ජීවිතයේ සාරිපුත්තයන් වහන්සේ මොග්ගල්ලාණන් වහන්සේ ධර්මයේ හොයාගෙන යනකොට මුලින්ම හම්බ වෙන්නේ අස්සජි මහ රහතන් වහන්සේ, අස්සජි මහා ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේ කෙරෙහි පැහැදිලා පිටිපස්සෙන් ගිහිල්ලා ළඟට ගිහිල්ලා වන්දනා කළා. ඊටාම ගෞරවයෙන් උන්වහන්සේගෙන් කිටි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා. ඊටාමත්ම කිටි ධර්ම දේශනාවක්. ඒ දේශනාවට පැහැදිලා තමයි කවුද ඔබ වහන්සේගේ ගුරුවරයා ආචාර්යයන් වහන්සේ කියලා අහනකොට ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ මයි කියන කාරණා දක්වනකොට භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ඉවිල්ලා. එදා තමයි මේ අබෑටයක් ගන්න පීර හොයපු තමන් හොයපු ආචාර්යයන් වහන්සේ හම්බුණා කියලා ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ ළඟ ප්‍රවෘජා භූමියට පත් වෙලා සසර පින් ඉස්මත් වෙලා දෑගසව්වන් වහන්සේලා බවට පත් වෙන්නේ. දෑගසව්වන් වහන්සේලා බවට පත් වෙලා උතුම් ධර්ම සේනාධිපතියන් වහන්සේ බවට පත් වෙලා කාරණා සඳහන් කරනවා. තමන්ට මුල් බණපද ටික කියලා දුන්න ගුරුවරයාව ආචාර්යයන් වහන්සේව අමතක කළේ නැන්නේ කියලා. යම් දවසක භාග්‍යවතුන් වහන්සේට සාරිපුත්තයන් වහන්සේ උපස්ථාන කළා නම්
ඒ උපස්ථානයෙන් පස්සේ මට වෙහෙසයි මට මහන්සියි දැන් නම් බෑ හෙට නම් කරනවා. ඒ ආදී වශයෙන් කිසිම කම්මැලිකමක් කුසීතකමක් මාන්නක්කාරකමක් නැතිව ඊළඟට හොයාගෙන ගියේ මුල් දහම් පද ටික කියලා දුන්න තමන්ගේ ගුරුවරයා අස්සජි මහෝත්තමයන් වහන්සේ. ගිහින් උපස්ථාන කරනවා. කුටේ සෙනසුන පිරිමදිනවා, අතු ගන්නවා, පිරිසිදු කරනවා. පාත්‍රා තියෙන තැන්වල තියෙනවා. උණු පැන්වල පැන් සකස් කරනවා. ඇඳ ඇතිරිලි පිරිසිදු කරනවා. දැන් කවුද මේවා කරන්නේ? කාටද මේවා කරන්නේ? අස්සජි මහ ශ්‍රාවකයන් වහන්සේට. කවුද මේවා කරන්නේ? මේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගෙන් පස්සේ මේ ලෝතුරා සම්මා සම්බුද්ධ ශාසනය බාර ගන්න ඉඳපු මහ පරම උත්තමයන් වහන්සේ. අපිට හිතන්නවත් පුළුවන්ද? කාරණා සඳහන් කරන්නේ එහෙම උපස්ථාන කරනවා. සමහර දිනක උපස්ථාන කරන්න යනකොට අස්සජි මහ ශ්‍රාවකයන් වහන්සේ ඒ ප්‍රදේශයේ වැඩනු හිටියොත් එහෙම අස්සජි මහ ශ්‍රාවකයන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයට নমස්කාර වේවා කියලා ඒ ප්‍රදේශයේ හැරිලා පත්කඩේ බිමේරලා උන්වහන්සේ දොරින් ඉඳලා දූරතෝව නමස්සන්ති දොරින් ඉඳලා වන්දනා කරනවායි කියන සිතුවිල්ලෙන් වන්දනා කරනවා. මේක සමහර භික්ෂුන් වහන්සේලා දැකපුවම චෝදනාත් ගොනු කළා නොදන්නාකමට. අදත් එහෙම තියෙනවා. අහිංසකකමට චෝදනා ගොනු කරනවා. පැවිදි වුණා බ්‍රාහ්මණ වංශිකේ භාග්‍යවතුන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවකයන් වහන්සේ. එහෙම වෙලත් බ්‍රාහ්මණ පුරුදු අතහැර ගන්න බැරිද කොහෙද? ආන්ගේ නිසා දිසා නමස්කාරය කරනවා වගේ. එහෙම කියලා භික්ෂුන් වහන්සේලා චෝදනා කළා. භාග්‍යවතුන් වහන්සේ මේක ඇහිලා උන්වහන්සේ එතෙන්ට වැඩම කරලා මතක් කරනවා මහණෙනි එහෙම කියන්න එපා. සාරිපුත්ත ඔය වඳින්නේ දිසා නමස්කාරය නෙවෙයි ඔය කරන්නේ. සාරිපුත්ත හැමදාම ආචාර්යයන් පුදන්නේ. තමන්ගේ ගුරුවරයා පුදන්නේ සාරිපුත්ත කියලා. හැමදාම ලෝතර බුදුරජාණන් වහන්සේ එදා භික්ෂුන් වහන්සේලාට කාරණා මතක් කළා. තමන්ට මුල් බණ පද ටික කියලා දුන්නේ ආචාර්යවරයා මේ තරම් බුද්ධ පූජාවන් වලින් පුරවන්නේ ඒ පරම සත්පුරුෂයන් වහන්සේ කොයිතරම් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැද්ද? ධම්ම කියන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මුල්ම ගාථාවේ. පින්තුනි. තවතිසාවේ දෙවිවරු චාතුර් මහා රාජික දෙවිවරු මහ පුදුමාකාර විදිහට තමන්ගේ රජුරෝ වෙච්ච සක්දේව මහ රජාණන් වහන්සේ පුදන්නේ. මහ පුදුම විදිහට පුදන්නේ. පුදුමාකාර ගෞරවය. පුදුමාකාර ශ්‍රද්ධාවකින් පුදන්නේ. කාරණා සඳහන් කරනවා. තමන්ට ශාසනය උගන්වපු තමන්ට ධර්මය උගන්වපු සසරින් එතර යන්න මඟ කියලා දුන්නේ යම් අකුරක් හරි අපට කියලා දුන්නේ ගුරුවරයෙක් ආචාර්යවරයෙක් ඉන්නවා නම් ආන්ගේ ආචාර්යවරයව කෙසේනම් පිළිගිය යුතුද කියන කාරණාවට පිළිතුරු දීලා තියෙනවා. තවතිසාවැසි දෙවිවරු චාතුර් මහා රාජික දෙවිවරු යම් ආකාරයෙන් සක්දෙවිඳු පුදනවද ආන් ඒ ආකාරයෙන් අකුරක් ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතුව ඊටත් වඩා තමන්ට සසරින් එතර යන්න මඟ කියලා දෙන ආචාර්යයන් වහන්සේලා පිළිදී යුතුමයි කියලා. එනම් ජීවිත පරිත්‍යාගින් පිදුවට ඇති වරදක් නැහැ. උපස්ථාන කරාට වරදක් නැහැ. ඒ සියලු උපස්ථානයන් තුළින් ආචාර්යයන් වහන්සේලාගේ අනුකම්පාව අපට ලැබෙනවා. නොදැනුවත් හෝ දැනුවත් කරපු වැරදි වලට උන්වහන්සේලා අපට අනුකම්පා කරනවා. උන්වහන්සේලා අපට ආශිර්වාද කරනවා. සමහරවිට අපි බොහෝ දුරක ඉන්නවා නම් උන්වහන්සේලා වන්දනා කරන්න යන්න බෑ කී. එහෙම හිතන්න එපා. සාරිපුත්ත මහ රහතන් වහන්සේව
උපහරණයකට අරගෙන දොරින් ඉඳලා හරි වන්දනා කරනවා කියලා ඒ ප්‍රදේශයේ හැල්ල වන්දනා කරන්න. ඒ ප්‍රදේශයේ හැල්ල වන්දනා කරන්න. ළඟට ඇවිල්ලා වන්දනා කරන්න පුළුවන්කම ලැබුණාම පාද දෙක ළඟ බිමින් ඉඳගෙන හරි අංජලි කරණීයන් ඇඟිලි එකට එකතු කරලා පොහොට්ටුවක් ආකාරයෙන් සකස් කරගෙන වන්දනා කරලා පාද දෙක හරි ඉල්ලගෙන ස්වාමීනි මට සම්බාහනය කරන්න ඉඩ දෙන්න කියලා පාද හරි සම්බාහනය කරමින් තෙල් බෙහෙත් ගල්වමින් තුවාල හොඳ වෙන ආකාරයට ඇවිදපු පයට පහසුවක් දෙන ආකාරයට උපස්ථාන කිරීම ගාරවංච ප්‍රේමංච ගෞරවයේ උපදවගෙන ප්‍රේමයේ උපදවගෙන ප්‍රේමී කියලා කිව්වහම කුසල පක්ෂයේ ප්‍රේමය මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාවන් සමග එකතු වෙන්නේ සිව්බඹ විහරණයන් සමග පවතින ප්‍රේමය උපස්ථාන කිරීම බොහෝ සෙයින් වටිනවා. උණු පැන් ටික ඇල් පැන් ටික සකස් කරලා හිසරවුල් මුඩු කරවන්න පුළුවන් නම් ඒත් කරවලා හිසරි දෙනවා නම් ඊටත් උපස්ථාන කරලා ගිලම්පස වලින් දානෙන් මානෙන් උපස්ථාන කරලා සිව්පසෙම උපස්ථාන කරලා රැක ගන්න තරම් වටිනවා තමන් වහන්සේට අබමල් රේණුක තරම් හරි පුංචි ස්පිල්ලක තරම් හරි දහම් පදයක් කියලා දුන්න ගුරුවරයෙක් ආචාර්යවරයෙක් ඉන්නවා නම් ඒ තරම්ම පිළිම් බොහෝ සෙයින් වටිනවා පිණිතුනි. එහෙනම් අපේ පිණිතුන් මේ කාරණා ජීවිතේ ඉගෙන ගන්න. සමහරවිට අපි කොයිතරම් ධර්ම ශ්‍රවණය කළත් අපේ සමහරවිට අපිට අමතකයි මේ ශාසනය ඉගෙන ගත්තත් කවුද අපට මුල කියලා දුන්න ආචාර්යවරු. අපි මේ ලෝතර සම්මා සම්බුද්ධ ශාසනයට යමුනේ කොයි වාගේ උතුමන් නිසාද? අද උතුමන්ට ගරහන සමාජයක් මේ තියෙන්නේ. දෙවියන් පවා දඬුවම් කරන අවස්ථාව එච්චර දුරනේ. ඒ තරම් මේ සමාජයේ කෝර වෙමින් යන පවතින සමාජය. එහෙව් කාලයක ඔබ වාගේ අය වතුරු පුරුදු වුණොත් ආචාර්යවරුන් පුදන්නේ ගුරුන් පුදන්නේ දෙවිවරු කොයි තරම් අපි දිහා බලාගෙන අපට අනුකම්පා කළයිද? අපි කරපු කොයි තරම් වැරදි වලට ඒ උත්තමයන් වහන්සේලා අපට සමාව දෙයිද? ඒ නිසා හැම වෙලේකම සිහියේ තබා ගන්න මට අමතක වුණාවද්ද මෙච්චර කාලයක් මට සසරින් එතර යන්න මඟ කියලා දුන්නේ මේ දහම් පණිවිඩය මට කියලා දුන්නේ ධර්ම සංදේශය මන් ළඟට අරගෙන ඇවිල්ලා දුන්නේ මගේ ආචාර්යයන් වහන්සේ පුදන්නේ උපස්ථාන කරන්න මට බැරුව ගියාද? ලෝතර භාග්‍යවතුන් වහන්සේ ගැන මං කොයිතරම් මේ උත්තමයන් වහන්සේලාගෙන් ඉගෙන ගත්තද? භාග්‍යවතුන් වහන්සේ මගේ පරම ආචාර්යයන් වහන්සේ වෙනකොට මට ශාසනී අකුරු කියලා දුන්නේ ශාසනී අකුරු ලියන්න මං පෙන්නපු ඒ උතුමන්ට වඳින්න පුදන්න ගරු බුහුමන් කරන්න බැරි නම් මං කොයිතරම් අකෘතඥයෙක් බවට පත් වෙනවද? එහෙමනම් මීට වඩා තවත් ධර්ම කාරණා සාකච්ඡා කළ යුතුයි. ආචාර්ය ගෞරවය පිළිබඳව කාරණා සඳහන් කරන්න. මේ ශාසනය කොයිතරම් ලස්සනයිද? මේ වාගේ ශ්‍රේෂ්ඨ ශාසනයක් පවතින කාලයක ඉපදිලත් මේ ශ්‍රේෂ්ඨ ගුණධම් වේකී යන්න දෙන්නේ නැතුව හුරු පුරුදු කිරීම භික්ෂූන් වහන්සේලා විතරක් නෙවෙයි ගිහියන්ද සියලුම දෙනා විසින් පුරුදු පුහුණු කළ යුතුයි. හුරු පුරුදු පුහුණු කළ යුතුයි. සමහර අයට සසරින් පිහිටන ගුණ ධර්ම. මොකද මීට කලින් සසරේ පුරලා නිසා. මේ ජීවිතේ නිකන් තියාගෙන ඉන්නවා. මට දැන් ඒව තියෙනවනි කියලා. නමුත් සසරින් ඈතර යනකම්ම තමන්ට තියෙන වීරිය සසරින් ලැබුණ කියලාවත් අත නොහැරිය යුතුමයි. ගිය ජීවිතේ කරපු කියපු දේවල් මේ ජීවිතවලදී විපාක ලැබෙනකොට සසරින් එතර යනකන් තව තවත් වඩා වර්ධනය කරගන්න එක තීව්‍ර කරගන්න එක පුරුදු පුහුණු කරගන්න එකේ ගුණ ධර්ම නතර කරලා දාන්න එපා.
ඒ වෙනුවෙන් වෙහෙස වෙන්න උත්සාහ කරන්න. මේ කෙමෙන් ටිකෙන් ටික පුංචිත්ත ලං වෙන්නේ මේ ලෝකේ මේ ශ්‍රේෂ්ඨ ශාසනය අතුරුදහන් වෙන්න ලං වීම පවතින කාලේ. මේ කාලේවත් ප්‍රතිඵල ප්‍රයෝජන නෙලා ගන්න උත්සාහ කරන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ එකම සිකපදයක්වත් පුංචි ඇවතක්වත් පිටු දකින්න එපා. පුංචිම ශික්ෂාපදයේ ඉඳලා මහා ශික්ෂාපදයේ තෙක් මේ කාලෙට ගැලපෙන්නේ නැහැ කියලාවත් අතහරින්න එපා. එක පදයක් අතහැරියා නම් එතනම ආචාර්ය ගෞරවය ඉස්සෙල්ලාම විඳිනවා. මේ ශාසනයේ ආචාර්යයන් වහන්සේලා පුදන් නැතුව කිසි දවසක ගමනක් යන්න බෑ. ආචාර්යවරුන් අමතක කරලා ආචාර්යවරුන්ගේ වචනයට අකීකරු වෙලා මේ ශාසනයේ කිසි දවසක ගමනක් යන්න බෑ. එහෙමනම් කීකරු වෙන්නේ රාහුල සාමණේරයන් වහන්සේ කොයි තරම් මාන්නයක් උපදව ගන්න තිබුණද? නමුත් උපදව ගත්තේ නේ. මගේ ගිහි කාලේ තාත්තා සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ. මම ශාක්‍ය වංශී. ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ මට බොහෝම ළඟ ඥාති. මගේම ළඟින් ඉන්නේ. එතකොට මං කොයි වාගේ මාන්නයක් ගන්න ඕන කියලා රාහුල උත්තමයන් වහන්සේට හිතන්න තිබුණද? රූප ස්වභාවයත් භාග්‍යවතුන් වහන්සේට හා සමානවම තිබෙන්නේ නැති. නමුත් කිසි දවසක මාන්නයක් තිබුණේ නැහැ. උදෑසන නැගිටපු මොහොතේ ඉඳලා උන්වහන්සේ අතපතු ගාලා පිරිසුදු කරලා භූමිය පවා සියල්ලම සකස් කරන පුංචි අහිංසක සාමණේරයන් වහන්සේක් වගේ. අනතිමානිකම අපිට හිතා ගන්නවත් බැහැ පිළිතුරු. අපි බොහෝලාට අනිත් අයට වැඩ පවරනෝනේ අපි කරන්නේ. නමුත් අපිට මේ උත්තමයන් වහන්සේලා ගැන හිතා ගන්නවත් පුළුවන් දෙ. හිතලා නිම කරන්න බැරි තරම් අහවර කරන්න බැරි තරම් ගුණ උන්වහන්සේලා ළඟ තියෙනවා. වැලිහුරක් ඉහළට දාලා දෝත පුරා වැලි අරගෙන ඉහළට දාලා ප්‍රාර්ථනා කරන්නේ මේ හා සමානව මීටත් වැඩිය මට ආවාදන ශාසන උතුමන්ගෙන් ලැබේවා කියලා. ධර්මයේ සඳහන් කරලා තියෙන්නේ වැරදි පෙන්වන කෙනා නිදානියක් පෙන්වන උතුමෙක් වගේ කියලා සඳහන් කරලා තියෙන්නේ. එහෙමයි අපි හිතන්න ඕනේ. කෙනෙක් මට වැරදි පෙන්වනකොට අපි ගහමරා ගන්නවා. කෙනෙක් අපිට වැරදි පෙන්වනකොට අපේ මාන්නකාරකම උද්දච්චකම ඉහළ යනවනේ. එතකොට අපි කැමති නෑනේ. නමුත් මේ වාගේ උත්තමයන් වහන්සේලාගේ මේ ශාසනය කොයිතරම් ශෝභමාන වුණාද? සඳහන් කරනවා සමහර වෙලාවට යම් සාමණේරයන් වහන්සේලා රාහුල උත්තමයන් වහන්සේගේ සිත පිළිබඳව විමසනවා පරීක්ෂා කරනවා කියලා. ඒ කොහොමද? අතපොතු ගාන ඉදල් කොහො තැන් වල මිදුලට විසික් කරලා කුණු කුඩේ මිදුලට විසික් කරලා උන්වහන්සේ එතනින් යනකොට ඇහෙන්න කතා කරනවා කවුද මේ දේවල් මේ තැන් වල විසික් කරලා තියෙන්නේ කියනකොට තවත් පිරිසක් පිළිතුරු දෙනවා වෙන කවුරුවත් නෙවෙයි අපි දැක්ක රාහුලයන් වහන්සේ ඔය හැරියෙන් ගියා කියලා. රාහුලයන් වහන්සේ ඔය හැරියෙන් ගියාද කොහෙද කියලා. එහෙම වචන ඇහෙනකොටත් උන්වහන්සේ එතෙන්ට ගිහිල්ලා කිව්වේ නෑ මම නිර්දෝෂී මම වකලේ නෑ. ඔයගොල්ලෝමයි කරගන්න නැත්තේ නිසා ඔයගොල්ලෝම වාස්පස් කරගන්න කියලා කිව්වද? නෑ. උන්වහන්සේම ඒ තැන් වලට ගිහිල්ලා ඊටාම තුෂ්ණිම්බෝතෝ නිහඬව ඒ කුණු කුඩ ආස්පස් කරලා ඉදල් කෝ ආස්පස් කරලා එතනින් කාටවත් කිසි දෙයක් කියන්නේ නැතුව උන්වහන්සේගේ පාඩුවේ උන්වහන්සේ යන්න යනවා. මේ තරම් නිහතමානීකම සසරේ කොයිතරම් පුරන්නේද? එමනම් මේ ශාසනයේ ඔයත් පුරුදු පුහුණු කරන්නේ. රාහුලයන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට කොයිතරම් උපස්ථාන කළාද?
මේ කාරණා සාකච්ඡා කළොත් තුඟාක් තියෙනවා කියලා කියුවා මේකයි. ධර්ම දේශනා නිමා කරන්න කාලය එළිමිලා තියෙන නිසා අද අපි මේ දේශනාව මෙතකින් නිමා කරමු. පින්තුනි, තමන් වහන්සේට තමන්ට සසරින් එතෙර යන මඟ කියලා දුන්නේ මේ උතුමන් පුදමින් උන්වහන්සේලාගේ විශේෂ අනුකම්පාව ලැබමින් මේ ශාසනයේ අපගේ පරම ආචාර්යයන් වහන්සේ වෙච්ච ලෝතර සම්මා සම්බුදු පියාණන් වහන්සේට කීකරු වෙමින් උන්වහන්සේවත් අනන්ත ප්‍රමාණ සතුටටපත් කරමින් මේ සංසාර සාගරේ නිමා කරලා දාන්න වෙරවැයන් වඩන්න උත්සාහ කරන්න. යම් දවසක අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ලය මණ්ඩලයේ ලයින් උපන් දරුවෙක් බවට පත් වෙන්නේ ඒ ආශිර්වාදේ ඒ තරම්ම බරපතල වෙනවා, ඒ තරම් ශ්‍රේෂ්ඨ වෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන්න, ඒ වෙනුවෙන් පාරමී පුරා ගන්න, ඒ වෙනුවෙන් මේ ශාසනය හුරු පුරුදු කරන්න. ඔබ හැම දිනාටම ශක්තිය, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව නිරන්තරයෙන් පහළ වේවා කියලා ඔබ හැම දිනාටම ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. මේ උතුම් වූ ධර්ම දේශනාවේ පින්වන්ත දායකත්වයේ සපයන්නට යෙදුනේ අංක 240 විල්ගොඩ පාර කුරුණෑගල පදිංචි ශීලා කුමාරි අබේසිංහ මහත්මිය සහ හිරණ්‍ය අබේසිංහ පින්වත් මහත්මයාණන් විසින් උතුම් වරමුණු වශයෙන් සඳහන් කරන්නේ 2007 8 වෙනි මාසේ 18 වෙනි දින අභාවයටපත් HB අබේසිංහ ආදරණීය ස්වාමි පුරුෂයාණන්ට පියතුමාණන් ඇතුළු මියගිය සියලුම ඥාතීවරුන්ට පින් අනුමෝදනා සිදු කිරීමත්, අසනීපයෙන් පසුවන කුමාරි නියදුරුපොළ මෑණියන්ට සහ ශීලා කුමාරි අබේසිංහ මෑණියන්ට, මහින්ද වීරකෝන් පියතුමාට, ශශිකලා වීරකෝන්, හිරණ්‍ය අබේසිංහ, චිරංජීව අබේසිංහ, තෙනුලි අබේසිංහ ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා ආශිර්වාද කිරීම පිණිසත් දීපිදු සියලුම ත්‍රිවිධ හමුදාවේ සියලුම දෙනාටමත් රණවීරුවන් සියලුම දෙනාටමත් පුණ්‍ය අනුමෝදනා කිරීමත් අරමුණු වශයෙන් තබාගෙන මේ උතුම් වූ කුසල කර්මී සිදු කරගන්න යෙදුන රැස්කලේ එක්කල සියලුම පින්දහම් ඉහතින් නම් සඳහන් කළ නොකළ සියලුම ඥාති වර්ගයා මේ කුසල් අඩු නැතුව අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ සියලුම දෙනාට රත්නත්‍රි අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. බෞද්ධ කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් අවසරයි දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන් වහන්සේ, බොරලන්දේ වජිර ඥාන මහා ස්වාමීන් වහන්සේ ආදී උතුමන් වහන්සේලාටත් මේ සියලු කුසල අඩු නැතුව අනුමෝදන් වේවා. මේ වාගේ දුෂ්කර කාලයක මේ වාගේ මහානීය කුසල කර්මයක් සිද්ධ කරන ඔබ සෑම සිළු දෙනාටම මේ සියලු කුසල් සසරින් එතර යාම දෙසාම විශේෂයෙන් උපනිශ්‍රේ වේවා. කොවිඩ් වසංගතයේ මුළු මහත් ලෝකයේම නිදුක් නිරෝගී සුවපත් වේවා. සම්මා දිට්ඨිගත බ්‍රහ්ම රාජේන් දිව්‍ය රාජේන් වහන්සේලා මේ කුසල් අඩු නැතුව අනුමෝදන් වේවා. ධර්ම දේශනාව තුළින් මාරස් කළ සියලු කුසල් මා ප්‍රෞර්ජා භූමියට පත් කළ ගුරු දෙගුරුන් ධර්මාර්ගයේ කියා දුන් අවසරයි පූජනීය කෝරළයාගම සරණ තිස්ස මගේ පින්තුන් වහන්සේට අඩු නැතුව මේ සියලු කුසල් අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරනවා. අපි හැම දිනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම මේ සියලුම කුසලයේ මගේ භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.